හරි උදේ 23 වෙනි ගාන බලන්න 23 හරි සිහි කල්පනාවෙන් බලන්න 23 මේක කියන්නේ මෙහෙමයි හරි මෙහෙම තියෙනවලු ද්‍රවයක් හරි මෙහෙම බාස්කට් එකක් තියෙනවලු මේකේ ද්‍රව දෙකක් අඩංගුයිලු හරි මේකේ මේ විදිහට ද්‍රව දෙකක් අඩංගුයිලු හරි A කියන ද්‍රවයක් ඉන්නවා ඒකෙන් A කියන ද්‍රවයකින් මවුල තුනක් ඉන්නවා හරි B කියලා ද්‍රවයක් ඉන්නවා එයාගෙන් හරි B කියලා ද්‍රවයක් ඉන්නවා එයාගෙන් එක මවුලයක් අඩංගුයිලු පුතේ මෙයා මෙහෙම බාස්කට් එක වහලා නම් තියෙනවක සංවෘත බඳුනක් නම් හරි මේ බාස්කට් එකෙන් අණු ගැලවිලා අපි හිතමු A අණුත් ගැලවිලා වායු කලාපයට යනවා මෙන්න A අණු ගැලවිලා ඔය රතු නිල් පෑනෙන් තියෙන A අණු මේ වගේ B අණුත් ගැලවිලා යනවා B කියන්නේ ද්‍රවයක්නේ ඒකෙන් අංශු ගැලවිලා කොහොම වායු කලාපයට යනවා ඒ කියන්නේ මෙහෙම තිබ්බහම A වලින් වාෂ්ප අණු ටිකකුත් යනවා B වලින් වාෂ්ප අණු ටිකකුත් ගිහලා වායු කලාපේ සමතුලිත වෙනවා එතකොට කියනවා වායු කලාපයේ මුළු පීඩනය මුළු පීඩනය කියලා කියන්නේ පුතේ A මගින් නැති කරන පීඩනය මේ A අංශු මගින් නැති කරන පීඩනයයි B මගින් නැති කරන පීඩනයයි අපිට දීලා තියෙනවා මුළු පීඩනය කිලෝ පැස්කල් 38යිලු හරි මුළු පීඩනය කිලෝ පැස්කල් 38යිලු ඒ වගේම දීලා තියෙනවා B ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය P not B කියන එක එනවා හරි 32යිලු කිලෝ පැස්කල් අපෙන් අහනවා පුතේ මේ වාෂ්ප කලාපයේ හරි A ගේ මවුල භාගය. ඒ කියන්නේ මේ වාෂ්ප කලාපයේ A අංශු ඉන්න ඕනේ. අන්න ඒ වාෂ්ප කලාපයේ ඉන්න A ගේ A සහ B අතර අනුපාතය මේ Aත් ඉන්නෝ Bත් ඉන්නෝනේ වායු කලාපයේ. අන්න ඒ දෙන්නගේ අනුපාතය තමයි අහන්නේ. හරි මේක සෑහෙන්න හොඳ ගාණක්. පුතේ අපිට A සහ B හොයන්නේ කොහොමද මේ වාෂ්ප කලාපයේ ඉන්න A ගේ සංයුතිය හොයන්නේ කොහොමද මේ වගේ ගාණක් දුන්නාම හොයන්නේ කොහොමද අපිට පුළුවන් හොඳ වැඩක් කරන්න පුතේ මට පුළුවන් ඔයා දන්නවා රවුල් නියමයේ අනුව A මගින් නැති කරන පීඩනය සමානයි PA P නෝඩ් A වාරයක් එයාගේ ද්‍රව කලාපයේ මවුල භාගයෙන් ගුණ කරනවා B මගින් නැති කරන පීඩනය හොයන්න පුළුවන් P නෝඩ් B වාරයක් එයාගේ ද්‍රව කලාපයේ මවුල භාගයෙන් අපිට පුළුවන් නේ පුතේ මේ දත්ත දෙකක් තියෙනෝනේ ද්‍රව කලාපයේ B ගේ මවුල භාගය හොයන්නත් පුළුවන් සංතෘප්ත වාෂ්ප පීඩනය දන්නවනම් අපිට B මගින් නැති කරන පීඩනය හොයන්න පුළුවන් පුතේ B මගින් නැති කරන පීඩනය සමානයි එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය දන්නෝ 32යි හරි ඒ වගේම මෙයා ද්‍රව කලාපයේ මවුල භාගය කියන්නේ පද්ධතියේ තියෙන මුළු මවුල ගාන කීයේ පුතේ 4යි හරි පද්ධතියේ මුළු මවුල 4යි B ගේ මවුල කීයක් තියෙනවා 1යි එහෙනම් B මගින් නැති කරන පීඩනය අපිට ගන්න පුළුවන් පුතේ 8යි කිලෝ පැස්කල් හරි B මගින් නැති කරන පීඩනය 8යි කිලෝ පැස්කල් එතකොට මුළු පීඩනය කියන්නේ PA ධන PB නේ එහෙනම් අපිට හොයන්න පුළුවන් PA මගින් නැති කරන පීඩනය ගන්න පුළුවන් A මගින් තනියෙන් ඇති කරන පීඩනය මේ දෙන්නගේ එකතුව 38යි නේ ඒකනේ මුළු පීඩනය එහෙනම් B ගේ පීඩනය හොයා ගන්න පුළුවන් අපිට මෙයා ඇසුරෙන් එතකොට අපිට ගන්න පුළුවන් A මගින් නැති කරන පීඩනය ගන්න පුළුවන් කවුද මෙයා 8යි නම් හරි B මගින් නැති කරන පීඩනය 8යිනේ එහෙනම් මෙයාගේ පීඩනය කීයක් වෙනවද 38ක් වෙන්න මෙයාගේ පීඩනය 30ක් වෙන්න ඕනේ A මගින් නැති කරන පීඩනය කිලෝ පැස්කල් 8යි එතකොට දැන් කොහොමද සර් මේ A මගින් නැති කරන මේ වාෂ්ප කලාපයේදී A මගින් නැති කරන පීඩනයයි B මගින් නැති කරන පීඩනය හොයන්න පුළුවන්. පුතේ අපිට මේ වාෂ්ප කලාපයේ A ගේ මවුල භාගයයි B ගේ මවුල භාගයයි අහන්නේ වාෂ්ප කලාපයේ මේ වාෂ්පයේ මවුල භාගය. පුතේ ඔය වාෂ්පයට අපිට PV සමානයි nRT දාන්න පුළුවන් ඔය වාෂ්ප දෙකට. හරි මේ වාෂ්ප දෙකට මවුල අතර අනුපාතයක් නෙහන්නේ. හරි මවුල අතර අනුපාතයක් අහන්නේ වාෂ්ප වලට PV සමාන nRT දැම්මොත් අපි දන්නවා පුතේ මේ A මගින් A ට දැම්මොත් A මේ B ට දැම්මොත් B මගින් නැති කරන පීඩනය කොච්චරයි 8යි අපි හිතමු මේ බාස්කට් එකේ මේ වාෂ්ප කලාපයේ තියෙන පරිමාව V කියලා V මෙයාගේ මවුල භාගය තමයි මවුල ගාන තමයි හොයන්න ඕන අපි හිතමු වාෂ්ප කලාපයේ A ගේ මවුල ගාන එන්නේ R සහ T කාටත් පොදුයි මේ සාරවත්‍ර වායු නියතය සහ T පොදුයි කියලා හිතමු එකම උෂ්ණත්වයේ එතකොට B ට දැම්මොත් A ට දැම්මොත් A ගේ පීඩනය 30යි හරි එයා ඉන්නෙත් පුතේ මේ පරිමාවෙනේ ඒ අංශු ටික ඉන්නෙත් මේ පරිමාව එහෙනම් එයාගේ පරිමාවත් B එයාගේ අණු ගාන B කියලා ගමු මෙයාගේ වායු අණු B ගානක් සෝරි මේ මෙතනට B එපා ඉන්නනේ අපි B ගෙන හෙව්වේ එහෙනම් මෙතනට NB මෙතනට A නම් දාන්න ඕනේ NA වාරයක් R T 2 එතකොට මේකෙදි පුතේ අපිට NA බෙදීම NB අතර අනුපාතයක් නේ හොයන්නේ AB අතර අනුපාතයක්. එතකොට එහෙනම් අපිට බෙදන්න පුළුවන් 2 බෙදීම 1 2 එකෙන් බෙදුවාම පුතේ 30 වාර බෙදීම V 8යි V N මේ NA වාරයක් RT
බෙදීම NB වාරයක් RT කියලා දැම්මා මේ දෙකට. V කෙනෙක්ට V කෙනෙක් 30 98ක් සමානයි NA අනු NB. පිළිතුරු අංක කීය දෙන්නේ? පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. මොකද්ද පුතේ කතාව? මුලින්ම අර අපෙන් අහන්නේ වාෂ්ප කලාපයේ NA සහ NB නේ. අපිට ද්‍රව කලාපයේ NA NB දුන්නාම අපිට B මගින් නැති කරන පීඩනය හොයාගන්න පුළුවන් වුණා 8යි. A මගින් නැති කරන පීඩනය හොයාගන්න පුළුවන් මුඩු පීඩනය 38යි නේ. මේ දෙන්නගේ එකතුවනේ. එතකොට B මගින් නැති කරන A මගින් නැති කරපු පීඩනය 30යි. ඊට පස්සේ මේ වාෂ්ප කලාපයට අපි PV සමාන nRT දැම්මා. මේවා වායු කියලා හිතලා මේ වාෂ්පයත් වායු කියලා හිතලා අපි PV සමාන nRT මේ B වායුවට දැම්මා. B ට දැම්මා. මේක A ට දැම්මහම හරි. ඊට පස්සේ මේ දෙන්න බෙදලා දැම්මහම අපිට එනවා 30 සහ 8 කියලා. එතකොට පිළිතුරු අංක 2 හරි සරල ගණනය කිරීමකින් අපිට වාෂ්ප කලාපයේ ඉන්න මවුල භාග හොයාගන්න පුළුවන්. හරි පුතේ සාමාන්‍ය 24 වෙනි ගානත් අර ගානෙම පොඩි විකරණයක් තමයි මේ AB කියලා ද්‍රව දෙකක් ඉන්නවල මේ ද්‍රවයේ ඉන්නෝ A තුත් ඉන්නෝ B තුත් ඉන්නවා වාෂ්ප කලාපයට පුතේ A ගෙන් අණු ටිකකුත් යනවා B ගෙන් අණු ටිකකුත් යනවා වාෂ්ප කලාපේන වාෂ්ප කලාපේ A ගෑස් තුත් ඉන්නවා B ගෑස් තුත් ඉන්නවා B අංශුත් ඉන්නවා A ගේ අංශුත් ඉන්නවා වාෂ්ප කලාපේ B ගේ අංශුත් ඉන්නවා A ගේ අංශු ටිකකුත් ඉන්නවා. එතකොට අපෙන් අහනවා A මගින් නැති A වල වාෂ්ප පීඩනය මවුල භාගය සමග වෙනස් වෙන ආකාරය. පුතේ මේ A මගින් නැති කරන පීඩනය PA හොයන්න පුළුවන් මේ PA හොයන්න පුළුවන් A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම මවුල භාගයනේ. ඉතින් මේ අපෙන් අහන්නේ A මගින් නැති කරන පීඩනය යාගේ මවුල භාගයත් එක්ක වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාරය. හරි ලේසි මොන වගේ ප්‍රස්ථාරයක් එන්නේ? A එයාගේ මවුල භාගයත් එක්ක වෙනස් වෙන. A මගින් නැති කරන පීඩනය මේ A මගින් A වල මවුල භාගය සමග හරි ද්‍රවයේ A වල මවුල භාගය සමග වෙනස් වෙන විදිය A මගින් නැති කරන පීඩනය A වල මවුල භාගයත් එක්ක වෙනස් වෙන්නේ මොන ආකාර ප්‍රස්ථාරයක y සමානයි mx මෙන්න මේ විදියට මවුල භාගය xa මෙයාගේ pa විදියට එන්නේ. හරි එතකොට පිළිතුරු අංක 1 හරි ලේසි. හරි උදේ 25 වෙනි එක්කෙනා x නැමැති කාබනික සංයෝගය සම්බන්ධයෙන් සත්‍යය කවුද අහනවා x කියන එක්කෙනා ටොලරන්ස් ප්‍රතිකාරකයේ සමග රිදී කැඩපතක් ලබා නොදුනි. පුතේ ටොලරන්ස් එක්ක රිදී කැඩපතක් ලබා දෙන්නේ කවුද? ටොලරන්ස් එක්ක රිදී කැඩපතක් ලබා දෙන්නේ මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ්. එහෙනම් මේ කොටසට ටොලරන්ස් එකතු කරොත් පුතේ රිදී කැඩපතක් ලබා දෙයිද? ඔව්. මේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනේද? මෙයාට පුළුවන් රිදී කැඩපතක් දෙන්න. මෙයාට පුළුවන්ද? බෑ. මෙයාගේ තියෙන මොන කොටසක්? මේ කීටෝන කොටසක් තියෙනද රිදී කැඩපතක් දෙන්න බෑ. මෙයාට පුළුවන්ද? පුළුවන් පුතේ. මෙතන මේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙන මේ විදිහේ. එහෙනම් මෙයාට පුළුවන්. මෙයාට පුළුවන්ද ටොලරන්ස් එක්ක රිදී කැඩපතක් දෙන්න? බෑ. මෙයාට පුළුවන්ද ටොලරන්ස් එක්ක රිදී කැඩපතක් දෙන්න? බෑ. මෙයාගේ තියෙන කාබොක්සිලික් කාණ්ඩයක්. මේ විදිහේ ඇල්ඩිහයිඩ් එකක් නෙවෙයිනේ. ඒකින්ද මෙයාටත් බෑ. ඊළඟ එක්කෙනා හරි ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර වායුවක් දුන්නා. පුතේ සෝඩියම් එක්ක වායු පිට කරන්න ඇල්ඩිහයිඩ් වලටවත් මේ වගේ කොටස් ඊතර් මේ වගේ කොටස් වලටවත් බෑ. මේ කොටසට බෑ. මෙයාට පුළුවන් පුතේ මෙන්න මේ පීනෝල කොටසක් තියෙන හින්දා පුළුවන් සෝඩියම් එක්ක වායු පිට කරන්න. මේ මධ්‍යසාර කොටසට පුළුවන් පුතේ සෝඩියම් එක්ක වායු පිට කරන්න. මේ මධ්‍යසාර කොටසට පුළුවන් සෝඩියම් එක්ක වායු පිට කරන්න. මේ කාබොක්සිලික් අම්ල කොටසක් තින්ද සෝඩියම් එක්ක වායු පිට කරන්න පුළුවන්. හරි සෝඩියම් සමග වායු පිට කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා සෝඩියම් කාබොනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. සර් කවුදනේ සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? අපේ A level වලදී අපිට හම්බෙන්න කට්ටියන්ගේ පුතේ සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නයිට්‍රොපීනෝල හරි ඊට අමතරව කාබොක්සිලික් අම්ල ඊට පස්සේ සාමාන්‍ය පුතේ අම්ල ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් වගේ අම්ල හේලයිඩ් මෙන්න මේ සෙට් එක තමයි පුතේ ගොඩාක් වෙලාවට A level වලදී හම්බෙන කට්ටියන්ගෙන් සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අනිත් කට්ටියන්ට ප්‍රතික්‍රියා කරන්න බෑ. මේ ඇල්ඩිහයිඩ් වගේ කට්ටිය සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මේවා. ඊළඟට මේ ෆීනෝල වලටත් බෑ පුතේ. හරි මේ ෆීනෝලික කොටස් වලට බෑ. මොන ෆීනෝලික කොටස් වලට පුළුවන්? නයිට්‍රොෆීනෝල. ඒකින්ද මෙයාට බෑ. හරි. එතකොට ඊළඟට හරි ඊළඟට බලන්න ඕනේ මේ මධ්‍යසාර වලටත් බෑ පුතේ. මධ්‍යසාර වලටත් බෑ. හැබැයි මෙයාටත් බෑ.
හැබැයි මෙන්න මෙයාට පුළුවන් පුතේ කාත් එක්ක පිට කරන්න මේ තියෙන මොන කොටසක් කාබොක්සිලික් අම්ල කොටසක් තියෙන හින්දා මෙයාට සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. සෝඩියම් කාබොනේට් සමග ක්‍රියා කරන්න පුළුවන්. පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් එක්ක ක්‍රියාත්මක වෙන්න. හරි පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් එක්ක ක්‍රියාත්මක වෙන්නේ පුතේ මධ්‍යසාරීක කොටසක් තියෙන්න ඕනේ. මේකේ මධ්‍යසාරීක කොටසක් නැහැ. හරි මෙයාට බෑ මේ ෆීනෝල වලට බෑ පුතේ. හරි මධ්‍යසාරීක කොටසක් තියෙන්නත් ඕනේ. ඒත් මොන මධ්‍යසාර වලටයි පුළුවන්? ප්‍රාථමික මධ්‍යසාර වලටයි ද්විතීක මධ්‍යසාර වලටයි විතරයි. අනිත් කට්ටියන්ට පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් එක්ක බෑ. මෙන්න මෙයාට පුළුවන් පුතේ මධ්‍යසාරීක කොටසක් තියෙනවා ප්‍රාථමික. මෙයාට පුළුවන්. ඊළඟට මෙයාටත් පුළුවන් පුතේ ද්විතීක මධ්‍යසාරීක කොටසක් තියෙනවා. මෙයාටත් පුළුවන් පුතේ හරි PCCත් එක්ක ක්‍රියාත්මක වෙන්න. මෙයාට PCCත් එක්ක ක්‍රියාත්මක වෙන්න බෑ. අපෙන් අහනවා PCC සමග ක්‍රියා කරා. එතකොට මේ නිරීක්ෂණ ඔක්කොම ලබා දෙන්න පුළුවන් සංයෝගය. ටොලන්ට් සමග රිදී පාට කැඩපතක් දුන්නේ නැහැ කිව්වනම් මෙන්න දීපු නැති කට්ටිය 3 දෙනා. මෙන්න එහෙනම් මේ පිළිතුරු මේවා පිළිතුරු වෙන්න බෑ. හරි රිදී පාට මේ කට්ටිය දීලානේ. එහෙනම් පිළිතුරක් වෙන්න බෑ මෙයා. දුන්නේ නැති කට්ටිය 3 දෙනයි මේ. එහෙනම් මෙයා පිළිතුරක් වෙන්නත් බෑ. හරි. ටොලන්ට් සමග රිදී පැඩපතක් ලබා දුන්නේ නැහැ. හරි. ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර වායුවක් ලබා දුනි. හරි. මෙයක් වායුවක් දුන්නා, මෙයක් දුන්නා, මෙයක් දුන්නා. ඒකෙන් වෙන් කරලා අයින් කරන්න බෑ කවුරුත්. හරි. ඔක්කොම සෝඩියම් එක්ක වායු පිට කරලා. ඊළඟ කෙනා සෝඩියම් කාබොනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා නොකරයි නම් මෙයා නොකරනවා. හරි. මෙයාත් නොකරනවා. හැබැයි මෙයා කරලා එහෙනම් මෙයා පිළිතුරක් විදියට තෝරන්නත් බෑ. සෝඩියම් කාබොනේට් එක ක්‍රියා නොකරන මේ දෙන්න. මේවා කොහොමත් අයින් වෙලා ඉවරයි. හරි මේව වැඩක්ම නෑ. මේ දෙන්නගෙන් තමයි තෝරන්න තියෙන්නේ. එතකොට මෙයා හෝ මෙයා තමයි පිළිතුර. අන්තිම එක්කෙනා පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් සමග ක්‍රියා කරයි. පුතේ පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් එක මෙයා ක්‍රියාත්මක වෙන්නේ මෙයා ක්‍රියාත්මක වෙනවා නම් මෙයාත් අයින් වෙලා පිළිතුරු අංක 4. ඔන්න ඒ විදිහට තමයි ප්‍රශ්නයකට උත්තර තෝරන්නේ. හරි පිළිතුරු අංක 4 25ට 4. හරි ශීඝ්‍රතාවයේ ආශ්‍රිත ගානක් සාමාන්‍ය පොතේ 26 වෙනි ගාන. මේ වගේම රචනා ගණන් වලටත් එනවා. හරි අපිට දැන් මෙහෙම දීලා තියෙන මේ තියෙන A ගේ සාන්ද්‍රණය B ගේ සාන්ද්‍රණයත් එක්ක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙන විදිය. A ගේ සාන්ද්‍රණය 0.1ක් වෙද්දි B ගේ සාන්ද්‍රණය 0.2ක් වෙද්දි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ වගේ. A ගේ සාන්ද්‍රණය 0.2ක් වෙලා B ගේ 0.2ක් වෙද්දි මේ වගේ. මෙයාගේ සාන්ද්‍රණය මේ වගේ, මෙයාගේ සාන්ද්‍රණය මේ වගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මෙහෙමයි. එතකොට අපෙන් අහන්නේ පුතේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සමීකරණයක්. අපි හිතනවා සාධාරණ සමීකරණයක්. අපි හිතනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි k කියලා කියන්නේ ශීඝ්‍රතා නියතයේ වාරයක්. A ගේ x වෙනි බලයකටයි B ගේ y වෙනි බලයකටයි සමානයි කියලා. අපි x සහ y හොයන්න ඕන. අපි මේ සාධාරණ සමීකරණයක් ලියන්නේ. ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් නේ අපෙන් අහන්නේ. එතකොට අපි සමීකරණයක් ලියනවා ශීඝ්‍රතාවය සමානයි ශීඝ්‍රතා නියතයේ වාරයක් මේ දෙන්නගේ ওই විදියට. එතකොට අපි මේවට ආදේශ කරනවා. මේ පළවෙනි එක්කෙනාගේ ශීඝ්‍රතාවය 1.5 වැඩි කිරීම 10 ඍණ 3 k වාරයක්. ඒගේ 0.1යිනේ 0.01යි. මට සුළු කරන්න ලේසි වෙන්න 1 වැඩි කිරීම 10 ඍණ 2 x වෙනි බලයක්. ඊළඟට 2 වැඩි කිරීම 10 ඍණ 2 y වෙනි බලයක්. මට ලේසි වෙන්න මම මේ 10 බල වලින් ලියා ගන්න. එතකොට මට ලේසිනේ. ඔන්න පළවෙනි සමීකරණය. මම දෙවෙනි සමීකරණය ලියනවා 6 වැඩි කිරීම 10 ඍණ 3 මං ගාව පේපරේ තියෙනවනේ 6 වැඩි කිරීම 10 ඍණ 3 k වාරයක්. හරි k වාරයක් 2 වැඩි කිරීම 10 ඍණ 2 x වෙනි බලයක්. හරි 2 වැඩි කිරීම 10 ඍණ 2 y වෙනි බලයක් දෙවෙනි සමීකරණය. ඊළඟ එක්කෙනා තුන්වෙනි එක්කෙනා ලියනවා 6.75 මේ 6.75 වැඩි කිරීම 10 ඍණ 3ක් සමානයි k වාරයක්. හරි k වාරයක් A ගේ සාන්ද්‍රණය ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 10 ඍණ 2 x වෙනි බලයක්. හරි ඊළඟට 1 වැඩි කිරීම 10 ඍණ 2 y වෙනි බලයක්. ඕක තමයි 3. දැන් අපි සාධාරණ සමීකරණයේ x සහ y හොයන්න ඕනේ. x සහ y හොයන්න මම පළවෙනියටම කරන්න පුතේ පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණයෙන්. හරි නැත්නම් දෙක බෙදනවා. හරි දෙක එකෙන් බෙදුවොත් පුතේ එන්නේ දෙක බෙදුවොත් 6 වැඩි කිරීම 10 ඍණ 3 1.5 වැඩි කිරීම 10 ඍණ 3. හරි එතකොට මෙතනට ලියන්න පුළුවන් k වාරයක් ඔන්න මුකුත්ම බැරි ළමයෙක්ට 2 වැඩි කිරීම 10 ඍණ 2x. හරි 2 වැඩි කිරීම 10 ඍණ 2y. ඕක බෙදන්න ඕන
k වාරයක් එක වැඩි කිරීම 10 ඍණ 2x හරි ඕක බෙදන්න ඕන 2 වැඩි කිරීම 10 ඍණ 2 y බලන්නකො පද වලට කපලා යන විදිය හරි මෙයාට මෙයා ඒවා 4යි හරි k ට k ගියා හරි 2 වැඩි කිරීම 10 ඍණ 2යි මෙයාට මෙයා ගියා එතකොට මේක මේකෙන් බෙදුවාම මේ 10 ඍණ 2ක් එතකොට එනවා අපිට මේවා සුළු වුණාම මේ සම්පූර්ණ ලියන්න පුළුවන් මේවා දන්නේ නැති දරුවෝ මෙහෙම ලියා ගන්න හරි 2 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 1 වැඩි කිරීම 10 ඍණ 2 සම්පූර්ණ වරහණක් දාගෙන ලියන්න පුළුවන් දන්නේම නැති එකෙක්ට හරි මෙහෙම කැපුවා 2x වෙනි බලයක් එතකොට x ට ගන්න පුළුවන් පුතේ මේවා සුළු කරාම දන්න ඕනේ 4 ලියන්න පුළුවන් 2 2x මේ එකම පාදයට දර්ශකය සමාන වෙන්න ඕනේ. එතකොට x ටේනාගය 2ක් වෙන්න ඕනේ. ඕන දරුවෙක්ට තේරෙන්නේ x ට 2යි. හරි ඔන්න x ට 2 කියන එක කෙනා හොයාගත්තා. හරි ඊළඟට අපිට පුළුවන් පුතේ මේ දෙන්න බෙදන්න. හරි ඊළඟට මට පුළුවන් 3 බෙදීම 2. හරි ඔයා 3 බෙදීම 2 අරන් බලන්න. හරි සුළු කරලා බලන්න. 3 බෙදීම 2 සුළු කරාම ඔයාට ගන්න පුළුවන් වෙයි y ට පිළිතුරක්. මම ඒක සුළු කරන්නේ නැහැ වෙලාව යන හින්දා. හරි 3 2කින් බෙදුවාම මේ විදිහටම ඔයාට පිළිතුරක් ගන්න පුළුවන් වෙයි y ට. හරි 3 2කින් බෙදුවාම ඔයාට පිළිතුරක් එයි y ට 1යි කියලා. හරි y ට පිළිතුරක් එයි 1යි කියලා 3 2කින් බෙදුවාම y ට පිළිතුරක් එයි 1යි කියලා. එතකොට අපිට ශීඝ්‍රතාවයට ප්‍රකාශනය ලියන්න පුළුවන් ශීඝ්‍රතාවය සමානයි. හරි a k වාරයක් ඒගේ කීවෙනි බලය දැන් අපි දන්නවා x කියන්නේ කීයේ 2 a ගේ වර්ගයකට සහ b ගේ මේකකට සමානයි. එහෙනම් පිළිතුරු අංක කීයද කියලා බලන්න. හරි පිළිතුරු අංක 3 a ගේ වර්ගයක් සහ b කට පිළිතුරු අංක 3. වා මේ 3 දෙකෙන් බෙදුවහම ඔයාට එයි y ට 1යි කියලා පිළිතුරක් හදලා බලන්න ඕන. හරි ඔහොම තමයි ශීඝ්‍රතාවයේ රචනා ගානක් ආවත් හදන්නේ. හරි පුතේ 27 සාමාන්‍යයෙන් කියවල පිළිතුරු ගන්න තියෙන පිළිතුරක් 3D මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් අහන්නේ 3D ගුණුව සම්බන්ධයෙන් අහන්නේ ඉහළම ඔක්සිකරණාංකය ක්‍රෝමියම්ට පළවෙනි පිළිතුරේ තියෙනවා ඉහළම ඔක්සිකරණාංකය ක්‍රෝමියම්ට ඇත වැරදි පුතේ ක්‍රෝමියම්ට පෙන්වන්න පුළුවන් උපරිම ඔක්සිකරණාංකය ධන 7යි 3D ගුණුව ඉහළම ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන් මැංගනස්ට එයාගේ උපරිම ඔක්සිකරණාංකය ධන 7යි හරි ඒකින්ද පළවෙනි පිළිතුර වැරදි හරි 3D ගුණුවේ උපරිම ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන් මැංගනස්ට ක්‍රෝමියම්ට නෙමෙයි දෙවෙනි එක්කෙනා හරි සත්‍ය වන්නේ කියලා අහලා තියෙන ඉහළම ඔක්සිකරණාංකයේ ක්‍රෝමියම් දක්වයි වැරදි සිංක් වලට හරි සිංක් වලට ආන්තරික ලක්ෂණ පවතී නෑ පුතේ ආන්තරික ලක්ෂණ සිංක්ට නෑ හරි සිංක් කියලා කියන්නේ ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් හරි සිංක් කියලා කියන්නේ ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් ඒකින්ද වැරදි පිළිතුර හරි සිංක් කියලා කියන්නේ ආන්තරික නොවන මූලද්‍රව්‍යයක් ඒකින්ද මේ පිළිතුරත් වැරදි ආන්තරික නොවන කෙනෙක් MnO4- භාෂ්මික මාධ්‍යයකදී ස්ථායි කියලා තියෙනවා නෑ පුතේ භාෂ්මික මාධ්‍යයකදී මෙයා ස්ථායි නෑ මෙයා සාමාන්‍යයෙන් ආම්ලික මාධ්‍යයකදී තමයි ස්ථායි වෙන්නේ භාෂ්මික මාධ්‍යයකදී ස්ථායි වෙන්නේ පුතේ මෙන්න මේ අයනය තමයි පුතේ හරි මෙයා පර්මැංගනේට් නේ මෙන්න මේ මැංගනේට් අයනය තමයි සාමාන්‍ය පුතේ භාෂ්මික මාධ්‍යයකදී ස්ථායි වෙන්නේ මේ කොළ පැහැති කෙනා හරි කොළ පැහැති කෙනා හරි මෙයා තමයි භාෂ්මික මාධ්‍යයකදී ස්ථායි වෙන්නේ ෆෙරික් අයනයට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් ඇත පුතේ නිකන් අපි බලමු පෙරස් හරි මෙයා ෆෙරික් සහ පෙරස් අතර මේ යකඩ සාමාන්‍යයෙන් මෙයාගේ වින්‍යාසය මෙයා 26යිනේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 හරි 3d6 ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ඉන්නේ මෙයා එතකොට මෙයාගේ සාමාන්‍ය පුතේ මෙයාගේ වින්‍යාසය 26යි හරි එතකොට මෙයාගේ අන්තිම ශක්ති මට්ටම ගත්තොත් මේ විදියට ඉන්නේ පුතේ අන්තිම ශක්ති මට්ටමේ ඉන්නේ මේ විදියට හරි 4s ලා දෙන්න මෙයාගේ සාමාන්‍යයෙන් අන්තිම ශක්ති මට්ටමේ ඉන්නේ මේ විදියට මේ d ලා 5 දෙනයි මෙයාතු ඉන්නේ හරි මෙයා කොහොම ඉන්නේ මේ d ලා 6 දෙනා මෙහෙම පිරීලා ඉන්නේ මෙහෙම එක d කෙනෙක්ට ඩබලක් මෙයා මෙහෙම සිංගල් හරි 4s2 මෙහෙන් ඉන්නවා මේ තියෙන 3d ලා ඔය 3d ලා ටික 4s2 ඩබල මේ විදියට පිරීලා ඉන්නේ. ඔන්න ඔය විදියට තමයි පෙරස් ඉන්නේ. ෆෙරික් වෙද්දි පුතේ Fe ධන 3ක් ඇති වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වෙන්න ඕන. අයින් වෙද්දි ඉස්සෙල්ලම අයින් වෙන්නේ පුතේ එළියෙන් ඉන්න කෙනා. එළියෙන් ඉන්නේ කවුද? 4s. ශක්ති මට්ටම් වලින් එළියෙන් ඉන්නේ 4s. ඕක සමහර ළමයි දන්නේ නැහැ. සමහර ළමයි හිතන් ඉන්නේ එළියෙන් 3d ඉන්නවා කියලා. නෑ පුතේ මේ අපිට ලියන්න ලේසියට 3d. මේ තුන්වෙනි ශක්ති මට්ටමට වඩා පිටතින් ඉන්නේ තමයි හතරවෙනි ශක්ති මට්ටම. ඇත්තටම ශක්ති මට්ටම් ගහුවාම ඕ ළමයි දන්නේ නැහනේ. පුතේ පළවෙනි ශක්ති මට්ටම
දෙවෙනි ශක්ති මට්ටම මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ එළියෙන් ඉන්න ශක්ති මට්ටම් වලින්. හරි. එළියෙන් ඉන්නේ කවුද? 4s නේ. අපි ලියද්දි හරම ලියනවා. ඒ වුණාට ඉස්සෙල්ලම මේ දෙන්නෙක් ඉවත් කරා මෙයාගෙන්. එතකොට 4s වල මුකුත් නැහැ. හරි. 3D වලින් ඉස්සෙල්ලම ඉවත් වෙන්නේ මෙන්න මේ කපල් වෙච්ච තැනින්. හරි. කපල් වෙච්ච තැනින් මෙයාගෙන් ඉවත් වුණාම ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි ජුගල් වෙච්ච තැන් වලින් තමයි ඉවත් වෙන්නේ ඉස්සෙල්ලම. එහෙනම් 3D ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. පෙරික් හදද්දි 5ක් ඉන්නවා. නම් මේ හතරවෙනි පිළිතුර හරි. පස්වෙනි එක්කෙනා Fe2+A equals මේ යකඩ ඉන්න අයන. හරි. Fe2+A equals කියන එක්කෙනා පුතේ වාතයේ ඇරියහම හරි රතු දුඹුරු පැහැයක් ඇති වෙනවා. හරි. මෙයා කොළ පාට ද්‍රාවණයක්, යකඩ ධන දෙක ද්‍රාවණයක් සාමාන්‍ය කොළ පාටයි පුතේ. හරි. මෙයා වාතයේ ඇරියහම හරි වාතයේ යවුවාම හරි හරි ධන 3 බවට පත් වෙනවා පුතේ. Fe3+ බවට පත් වෙන ඔක්සිහරණයක් නෙමෙයි වෙන්නේ. ඔක්සිකරණයක් බවට පත් වෙන්නේ. Fe2+ වාතය ඇහුවාම Fe3+ වෙන ඔක්සිකරණයක් වෙනවා. හරි. මෙයා සාමාන්‍ය පොඩි කහ දුඹුරු පැහැයක් තියෙනවා. කහ දුඹුරු පැහැයක් තියෙනවා. මේ කොළ පාට එක්කෙනා කහ දුඹුරු පැහැයක් වාතය ඇරියාම ඔක්සිකරණයක් වෙන්නේ. හරණයක් නෙමෙයි. කියන්නේ පස්වෙනි පිළිතුර වැරදි. එතකොට 27ට එන පිළිතුර 4. 27ට පිළිතුරු අංක 4. 27ට 4. 28 වෙනි බහුවර්ණය. හරි. 28 වෙනි බහුවර්ණය ගොඩාක් කට්ටිය වරද්දන තැනක් තමයි මේක. පුතේ මේ ගොඩාක් ඩයි හැලජන වල බන්ධන විඝටන ශක්තිය පිළිබඳ ප්‍රස්තාරයක් තමයි අහන්නේ. පුතේ ඩයි හැලජන කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය F2Cl2 ඔය විදිහට සාමාන්‍ය පුතේ මේ කට්ටියන්ගේ බන්ධන දිග මේ විදිහට වැඩි වෙනවා. මාර සීන් එක කියන්නේ ගොඩාක් ළමයි හිතන් ඉන්නේ හරි මේ දෙන්නගේ බන්ධන දිග කෙටිනේ ශක්තිය ගොඩාක් ඕනේ. එහෙනම් පහළට යද්දී ගොඩාක් කට්ටිය හිතන් ඉන්නේ මේ පහළට යද්දී පුතේ මේ දෙන්න අතර අරයන් ලොකු වෙද්දී බන්ධනයේ දිග වැඩි මේ එන්න දිග වැඩි හින්දා සර් බන්ධනයේ බිඳින්න ලේසි වෙන්නේ නැති ගොඩාක් කට්ටිය හිතන් ඉන්නේ ඩයි හැලජන වල බන්ධන විඝටන ශක්තිය මේ විදියට එන්නේ. හරි මෙහෙම අඩු වෙයි කියලා මේ එන්න මේ විදියට අඩු වෙයි කියලා ගොඩාක් ළමයි මම ඔය පේපර් එක කරද්දී දැකලා තියෙනවා. මේ විදියට අඩු වෙන ප්‍රස්තාරයක් තමයි ලකුණු කරන්නේ. පිළිතුරු අංක 4 වගේ ප්‍රස්තාරයක්. ඒ කට්ටිය අහුවහම පිළිතුරක් විදියට කියන්නේ සර් පහළට එද්දි බන්ධන දිග වැඩි වෙනවනේ. එතකොට සර් බන්ධන ශක්තිය අඩු වෙනවා. ඇත්තයි. ඒක හරි. එහෙම තර්ක කරන එක හරි පුතේ මේ තුන් දෙනාට. හැබැයි මෙන්න මෙයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා පුතේ. අපි ඇත්තටම මෙයාගේ ගොඩාක් බන්ධන ශක්තියක් අපේක්ෂා කරාට මාර සීන් එක කියන්නේ මෙයාගේ අරය ගොඩක් අඩුයි. මේ ෆ්ලුවරින්ලගේ අරය ගොඩක් අඩුයි. මේ නස්ටි දෙක පොඩ්ඩක් පුතේ ආසන්නයි. ඒ කියන්නේ මේ දෙන්න විකර්ෂණය වෙනවා. එතකොට මේ බන්ධනයේ ශක්තිය අඩු වෙනවා. අපි අපේක්ෂා කරනවට වඩා පුතේ අපි ඇත්තටම හිතන්නේ ෆ්ලුවරින්ගේ වැඩිම වෙයි කියලානේ. හැබැයි පුතේ ඇත්තටම ෆ්ලුවරින්ගේ අපි අපේක්ෂා කරනවට වඩා බන්ධන ශක්තිය මොකෝ වෙන්නේ? අඩු වෙනවා. එතකොට ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් ඔය විදියට තමයි වෙනස් වෙන්නේ. මෙයා අපි අපේක්ෂා කරනවට වඩා අඩු වෙනවා. එතකොට පිළිතුරු අංක 2 වගේ එකක් තමයි එන්නේ. හරි. මෙතනට ඇයි මේ කට්ටියන්ගේ මෙහෙම හානියක් නැහැ මේ බන්ධන දිග වැඩි එන්න මොකෝ වෙන්නේ? බන්ධන දිග වැඩි වෙනවා. එතකොට බන්ධන ශක්තිය එන්න අඩු වෙනවා. ඇත්තටම ෆ්ලුවරින් ඉන්න ඕනේ නම් උඩමනේ. එතකොට සර් ෆ්ලුවරින්ගේ අඩු උනේ පුතේ මේ ෆ්ලුවරින්ගේ බන්ධන දිග කෙටි වුණාට මේ බන්ධන අතර අපි අපේක්ෂා කරාට මේ දෙන්න අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වෙලා මේ බන්ධනයේ ශක්තිය සෑහෙන්න අඩුයි. හරි මේ නෂ්ටි දෙක දැක්ක ගමන් විකර්ෂණය වෙනවා. එතකොට බන්ධන ශක්තිය සෑහෙන්න අඩුයි. මෙයා බිඳින්න හරි ලේසි පුතේ මේ විකර්ෂණය වෙන හින්දා. හරි ඒකයි පිළිතුරු අංක 2 විදියට තෝරන්නේ. හරි ළඟට 29ට. හරි පුතේ 29 මෙන්න මේ වගේ සංයෝගයකට තියෙන්න පුළුවන් සමාවික ගාන අහනවා. මේකත් ගොඩාක් දරුවෝ වරද්දපු තැනක්. හරි මේක මේ වගේ සංයෝගයකට තියෙන්න පුළුවන් සමාවික. මොකද පුතේ සමාවික කියන්නේ? සමාවික කියලා කියන්නේ එකම අණුක සූත්‍රයකට තියෙන්න පුළුවන් වෙනස් ආකාරයේ ව්‍යුහමේ C2යි H4යි Br මේ මට ඕන නම් පුතේ මෙයා මෙහෙම ලකුණු කරන්න පුළුවන් නේ. අපිට ඕන නම් පුතේ මෙයා මෙහෙම ලකුණු කරන්න පුළුවන්. ඔන්න H4 මෙන්න මෙයාගේ Br ලා දෙන්න මට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙන්න එක ව්‍යුහයක්. තව ළමයිට පුළුවන් ඕනනම් සර් මම මෙහෙම කරන්නම්කෝ. මේ BR එක මෙතනට. මේ BR එක මෙතනට. එතකොට අපිට එකිනෙකට මේ වගේ වෙනස් වීව කීයක් ගන්න පුළුවන්ද? දෙකක් ගන්න පුළුවන්. මේ සමාවික කියලා කියන්නේ මොකද්ද? එකම අණුක සූත්‍රයක් සඳහා එකිනෙකට පවතින්න පුළුවන් වෙනස් ආකාරයේ
සූත්‍ර නැත්නම් එකක් එකිනෙක අනුක සූත්‍රය සඳහා එකිනෙකට පවතින පුළුවන් වෙනස් ආකාරයේ සංයෝග. හරි. එතකොට අපිට මේ වගේ සංයෝග දෙකක් ගන්න පුළුවන්. තව බලන්න පුතේ මීට වඩා වෙනස් සිදි තියනවද කියලා කල්පනා කරන්න. හරි. මට තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මම කියන විදිහට මේකේ තියෙන්න පුළුවන් උපරිම සමාවික ගාන 2යි එකිනෙකට වෙනස් වීම උපරිම තියෙන්න පුළුවන් 2යි මීට වඩා වෙනස් වීම නෑ පුතේ එකිනෙකට වෙනස් මේ විදිහට විතරයි. තව කිසිම විදියක් නෑනේ. ඔය දෙක විතරයි. එහෙනම් මේකේ සමාවික ගාන 2යි. හරි වෙන විදි නෑ. හරි මේකට තියෙන්න පුළුවන් මේ දෙක විතරයි. සමාවික කියන්නේ එකිනෙකට වෙනස් විදිනේ. C දෙකක් ඉන්න ඕන පුතේ H ලා 4 දෙනා ලකුණු කරා මෙන්න එක කාබන් කෙනෙක් මතට Br ලා දෙන්නම. එහෙම නැත්නම් දරුවෙක්ට පුළුවන් Br ලා දෙන්න වෙනස් කාබන් ලා දෙන්නෙක්ට වෙන කිසි විදියක් නෑ පුතේ. මේකයි එකිනෙකට වෙනස්. ඊට වඩා වෙනස් විදියක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කියන්න ඕන. හරි. හරි. එතකොට පිළිතුරු අංක 2. හරි. අපෙන් අහනවා පුතේ මේ 29 වෙනි ගානේදී KP සමානයි KC වෙන්නේ කාගේද කියලා. හරි 29 දී අහනවා KP සමානයි KC වෙන්නේ කාගේද කියලා. හරි KP සමානයි KC. පුතේ KP සමානයි KC කියන්නේ කොහොමද උපාවේ? පුතේ KP සහ KC අතර සම්බන්ධයක් තියෙනවා දන්නවා. KP සමානයි KC වාරයක් RT ඩෙල්ටා n ඔතනින් තමයි එන්නේ පුතේ. එතකොට KP සමානයි KC වෙන්න නම් පුතේ KP සමානයි KC වෙන්න නම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනේ? මෙන්න මේ පදයට එන අගය කීයක් වෙන්න ඕනේ? එකක් වෙන්න ඕන. ඔක ළමයින්ට තේරෙන්න ඕන හොඳට. KP KC ට සමාන වෙන නම් පුතේ මේ පදේ කීයක් වෙන්න ඕනේ? මෙන්න මේ පදයට එන අගය කීයක් වෙන්න ඕනේ? එකක් වුණා නම් මේ KC එකෙන් ගුණ කරත් කවුද වෙන්නේ? මේ KC එකෙන් ගුණ කරාමත් වෙන්නේ KCමනේ. එහෙනම් පුතේ මේ KC සමානයි RT කියන එක කෙනා මේ RT ඩෙල්ටා n කියන පදේ කීයක් වෙන්න ඕනේ පුතේ? RT ඩෙල්ටා n කියන පදේ එකක් වෙන්න ඕන. පුතේ RT ඩෙල්ටා n සමානයි එකක් වෙන්න නම් මේ ඕනම මේකක දර්ශකයේ බිඳුවක් වුණොත් මේ දර්ශකයේ බිඳුවක් වුණොත් ඕනම පාදයකට අගය කීයක් වෙනවද? එකක් වෙනවා. එතකොට RT බිඳුවක් වෙන්න නම් මේ ඩෙල්ටා n කියන එක කෙනා බිඳුවක් නම් වා දන්නවා ඩෙල්ටා n කියන්නේ ප්‍රතිපලවල තියෙන වායු අනුගාණයෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල තියෙන වායු අනුගාණ. ඔන්න මොකද්ද KP සමානයි KC වෙන්න නම් සර් මේ KP සමානයි KC වාරයක් RT ඩෙල්ටා n නේ. එතකොට සර් මේ RT ඩෙල්ටා n කියන පදයට මෙනාගේ කීයක් වෙන්න ඕනේ? එකක් වෙන්න ඕනේ. මේ කුට්ටිය එකක් වුණොත් තමයි පුතේ KC එකෙන් ගුණ වුණොත් හරි හානියක් වෙන්නේ නැහැනේ. KP සමානයි KC වෙනවා. හරි RT එකක් වෙන්න නම් මේ RT ඩෙල්ටා n එකක් වෙන්න නම් සර් මෙතනට එන දර්ශකයේ බිඳුව වෙන්න ඕන. ඕනම පාදයක දර්ශකයේ බිඳුවයි නම් එකේ අගේ එකයි. එතකොට සර් මේකේ ප්‍රතිපලවල වායු අනුගාණයෙන් ප්‍රතික්‍රියකවල වායු අනුගාණ තමයි අපි ඩෙල්ටා n කියලා ලියන්න ඕනේ. එහෙනම් මේකට බිඳුවක් වෙන්න නම් ප්‍රතිපලවල වායු අනුගාණයි ප්‍රතික්‍රියකවල වායු අනුගාණයි මොක වෙන්න ඕන? සමාන වෙන්න ඕනේ. පහරින පහ වුණොත් බිඳුවයි බොරුවට පහෙන් පහක් අඩු වුණොත් බිඳුවයි. දෙකෙන් දෙකක් අඩු වුණොත් බිඳුවයි. මෙතනට බිඳුව වෙන්නේ නම් ප්‍රතිපලවල තියෙන වායු අනුගාණයි ප්‍රතික්‍රියකවල තියෙන වායු අනුගාණයි සමාන වෙන්න ඕන. සමහර ළමයි කටපාඩම් කරන් ඉන්නවා. මම මේකට හේතුත් එක්ක පැහැදිලි කරා. ඇයි සර් KP සමානයි KC වෙන්නේ මොකක් වුණොත්ද? ප්‍රතිපලවල වායු අනුගාණ ප්‍රතික්‍රියකවල වායු අනුගාණට සමාන වුණොත්. එතකොට කොහොම වෙන්නේ බලන්න. පුතේ මෙයාගේ ප්‍රතිපලවල වායු අණු කීයක් ඉන්නවා? මේ ප්‍රතිපලවල වායු අණු 1යි. මේ ස්ටොයිකියෝමිතිය අණු 1යි. මෙයාගේ ප්‍රතික්‍රියකවල වායු අණු 1යි. මෙතන භාගයක් ඉන්නවනේ 1.5යි සමාන නැහැනේ. මෙයාගේ ප්‍රතිපලවල වායු අණු මෙතන 2යි මෙතන 1යි. එහෙනම් ඔක්කොම වායු අණු 3යි. මෙතන 2යි මෙතන 1යි. ඔක්කොම 3යි. මෙතන 2යි. මෙයාගේ ගත්තොත් මේ පැත්තේ එක වායු අණුවයි මේ වායු අණු 1යි. මෙයාගේ ස්ටොයිකියෝමිතිය අණුව 2යි. මේ පැත්තේ කැල්සියම් කාබනේට් ඝනයක් තියෙන්නේ පුතේ. මේ පැත්තේ වායු අණු නැහැ. මේ පැත්තට යදි වායු අණු එකක් තියෙනවා. සමාන නැහැ පුතේ නේ. ප්‍රතිපලයි ප්‍රතික්‍රියකවලයි වායු අණු ගණන් සමාන නැහැ. දෙයියගේ පිට මේකවත් තරේ බලමු. හරි මේ දින්නේ මේ පැත්තේ HA අණු HI අණු කීයක් ඉන්නවද? 2යි. මෙන්න මේ පැත්තේ මේ අණු 1යි මේ අණු 1යි. මේ දෙන්නම වායු. එහෙනම් මේ පැත්තේ වායු අණු 2යි. H2 අණු එකකුයි I2 අණු එකකුයි. එහෙනම් වායු අණු දෙකක් තියෙනවා. මෙන්න ප්‍රතිපල පැත්තෙත් 2යි. ප්‍රතිපල පැත්තෙත් 2යි. ප්‍රතික්‍රියක පැත්තෙත් 2යි. එහෙනම් මේකට පිළිතුරු අංක 5. ඇයි? KP සමානයි KC වෙන්න නම් ප්‍රතිපල පැත්තේ සහ ප්‍රතික්‍රියක පැත්තේ වායු අණු ගණන් සමාන වෙන්න ඕන. මෙන්න උත්තර ගත්ත පදනම මෙන්න උත්තරේ තේරුව හැටි.
හරි උදේ 31 වෙනි බහුවර්ණය. හරි 31 වෙනි බහුවර්ණය. මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ සත්‍ය වන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය දක්වන්න පුළුවන් විදිය. පුතේ හයිඩ්‍රජන් කියලා කියන්නේ 1s1 මෙයා ලියන්න පුළුවන් කොහොමද පුතේ සාමාන්‍යයෙන් අපිට ක්වොන්ටම් අංක කුලකවල මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම 1. එතකොට මේ විදියට මෙයාගේ මෙහෙම ලියන්න පුළුවන් නේ අපිට. හරි මේ විදියට ලියන්න පුළුවන්. හරි මෙයාගේ මේ විදියට ලියන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ විදියට තමයි ලියන්න පුළුවන්. එතකොට අපිට දීලා තියෙන්නේ පුතේ මෙයාගේ මේ විදියට ක්වොන්ටම් අංකය. මේකේ තේරුම තමයි මේ පළවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමක් තුල S කාක්ෂිකයක් තුල ඉහළ දෙසට තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය තමයි අපිව ලකුණු කරලා තියෙන්නේ. එතකොට අපිට ඔය දීලා තියෙන්නේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය ලෙස දැක්විය හැක. මේ ගානේ දීලා තියෙන්නේ 1 1 බෑ පුතේ 1 1 කියලා තිබුණොත් මේ ගානේ දීලා තියෙන්නේ මේ විදියට 1 1 1 1 නම් පුතේ කියවෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ P කාක්ෂිකයක් ගැන. මෙහෙම ඒවා කොහොමවත් නෑ. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. හරි පළවෙනි පිළිතුර වැරදි. හරි පළවෙනි පිළිතුර වැරදි. 2 පොටෑසියම් වල ඇති 1 ඉලෙක්ට්‍රෝනය පුතේ පොටෑසියම් කියන්නේ පුතේ 19. එයාගෙත් තියෙන්නේ පුතේ එයාගේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p6 3s2 3p6 හරි 4s1 කියන එක නානේ. හරි පොටෑසියම් කියන්නේ 19. හරි 10යි 12යි 10යි 12යි 18යි 19යි. මෙන්න මේ අවසාන ඉලෙක්ට්‍රෝනය විස්තර කරන්න. කොහොමද පුතේ 4s1 නම් මේ හතරවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ බිඳුව ධන භාගයේ විදියට තමයි එන්න ඕන. හරි මේව ලියන විදිය මම අද උදෙත් කියලා දුන්නා. හරි ඒකෙන්ද පුතේ මේකට ඔය විදියට එන්න පුළුවන්. එහෙනම් එතකොට හරි අපිට දීලා තියෙන පිළිතුර හරි. එහෙනම් B පිළිතුර හරි. චුම්බක ක්වොන්ටම් අංකය මගින් උපශක්ති මට්ටමක පවතින ඉලෙක්ට්‍රෝන පවතින කාක්ෂික පුතේ ක්වොන්ටම් අංක කුලකයක් ලියද්දි මේ වගේ මම අද දැන් මේ පේපරේ මුලිනුත් සාකච්ඡා කරා මේ වගේ වර්ග කීපයක් තියෙනවා කියෝනේ. මෙයාට කියන නම ප්‍රධාන ක්වොන්ටම් අංකය. මෙයා මගින් ප්‍රධාන ශක්ති මට්ටම නිරූපණය කරන්නේ මෙයා ප්‍රධාන ක්වොන්ටම් අංකය. මෙයාට කියන නම තමයි උද්දිගාංශ ක්වොන්ටම් අංකය. මෙයාගේ කාර්යය තමයි පුතේ උපශක්ති මට්ටම් පිළිබඳව මෙයා කියන්නේ. මෙයා චුම්බක ක්වොන්ටම් අංකය. මෙයාගේ වැඩේ තමයි පුතේ කාක්ෂික ගැන විස්තර කරන්නේ මෙයා. MS කියලා කියන්නේ භ්‍රමණ ක්වොන්ටම් අංකය. භ්‍රමණ නැත්තම් මේකට කියනවා බැවුම් කියලාත් කියනවා. එහෙනම් කාක්ෂික ගැන විස්තර කරනු ලබන්නේ චුම්බක ක්වොන්ටම් අංකය මගින්. හරි චුම්බක ක්වොන්ටම් අංකය මගින් කාක්ෂික. හරි B සහ C. උද්දිගාංශ ක්වොන්ටම් අංකය මගින් ඉලෙක්ට්‍රෝන වල දිශානතිය තීරණය කරන්නේ නැහැ. උද්දිගාංශ මගින් උපශක්ති මට්ටම් දිශානතිය තීරණය කරන්නේ භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන්. ඒකින්ද ඒක වැරදි. එතකොට B සහ C පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. එතකොට 31ට 2. හරි මෙන්න මේ වගේ අණුවක් දීලා මෙයාගෙන් ප්‍රශ්න අහනවා පුතේ. මම මේ අණුව දැන් ගොඩාක් දරුවන්ට ඔහොම තිබ්බට මුකුත් තේරෙන්නේ නැහනේ. මම මෙන්න මේ දිත්ත බන්ධනයේ තියෙන තැනින් ලස්සනට අණුව ඇඳ ගන්නවා බලන්න පුතේ. උත්තර ටික පේන විදිය. හරි මම මේකේ කරන්නේ මෙහෙමයි. හරි ඔයා බලන්න හරි අන්තන්වත් වෙන කොහෙවත් බලන්න නැතුව වැඩේ අල්ලගෙන යන්න. හරි මම මේ දිත්ත බන්ධනයේ තියෙන තැනින් විශේෂ විදියකින් අණුව ඇඳ ගන්නවා. මෙතනට මේ දිත්ත බන්ධනයේ බැඳුණු මෙතනින් මේ H මෙහාට දැම්මා. මෙන්න මේ CH3 මෙහෙම කරා. හරි ඊට පස්සේ මේ H මෙහාට කරා. මේ කොටස බලන්නකො මං අඳින විදිය මේ ඔයා දන්නවා. හරි මේ කොටස මෙහෙම දැන් පුතේ ගේමක්ම නෑ. මේ විදියට ඇඳ ගන්න පුළුවන් දරුවෙක්ට ගේමක්ම නෑ. කොතනින්ද මම වැඩේ පටන් ගත්තේ පුතේ? කොතනින්ද පටන් ගත්තේ? මේ කොතනින් මෙන්න මේ දිත්ත බන්ධනයක් තියෙන තැනින් අල්ලගන්න මේ වගේ අණුවක්. එතනින් අල්ලගෙන මේ CH3 මෙහාට H මෙහාට මේ ටික ඔක්කොම පුතේ එකම තලයේ තියෙන්නේ. හරි මේ ටික ඔක්කොම එකම තලයේ තියෙන්නේ. මේ ටික ඔක්කොම එකම තලයක් තුල තමයි තියෙන්නේ. හරි මේ කාබන් තුත් ඒ තලයේම තමයි තියෙන්නේ. මේ කලේ තලයක් ඇතුලේ තියෙන කට්ටිය මේ ටික ඔක්කොම එකම තලයේ හරි ලේසියෙන් අපිට අල්ල ගන්න පුළුවන්. බලන්න එකම රේඛාවක පුතේ මෙයා sp මුහුම්කරණයක් නම් මේ රේඛාවෙම තමයි මේ ටික ඔක්කොම තියෙන්නේ. උපරිම පරමාණු ගන්න මේවා ඔක්කොම එකම රේඛාවේ නෙමෙයි. හැබැයි පුතේ මේ ටික ඔක්කොම එකම රේඛාවේ මේ sp කෙනෙක්ට බැඳුණු අනිත් ඒවා එකම රේඛාවේ මේ sp කෙනෙක්ට නම් කවුරු හරි බැඳිලා ඉන්නේ මේ කාබන් sp කාබන් කෙනෙක් නම් මේ හතර දෙනාම එකම රේඛාවක ඉන්නේ පුතේ. මේවා රේඛීයව තමයි බැඳෙන්නේ. බැඳෙන කට්ටිය sp මුහුම්කරණයකට ලක් වෙච්ච මේ ආතුයි
මෙයාතුයි මේ හතර දෙනාම පුතේ එකම රේඛාවක ඉන්නේ උපරිම පරමාණු සංඛ්‍යාව 4යි කියලා තියෙන කෙනා හරි. පාරත්‍රිමාණ සමාවිකතාවය පුතේ පාරත්‍රිමාණ සමාවිකතාවය පෙන්වන්න පුළුවන් මෙයාට මේ බලන්නකො මේ ටික පොඩ්ඩක් අයින් කරාම මේ ඔයා දන්නවා මේ පාරත්‍රිමාණ සමාවිකතාවය පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ මොන ආකාරය ට්‍රාන්ස් ආකාරය මේක ඕනනම් අපිට සිස් ආකාරය වුණත් ලියන්න පුළුවන් මේ h ලා දෙන්න එක පැත්තකට ලිව්වා CH3 මෙහෙම ලිව්වා මේ ටික මෙහෙම තිබ්බනම් මොන ආකාරයේ මේ සිස් මෙයා ට්‍රාන්ස් මොකද්ද සර් පාරත්‍රිමාණ කියන්නේ සමාවිකතාවය අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන් වා දන්නවා මොන සමාවිකය කියලායි ත්‍රිමාණ මේ ව්‍යුහ සමාවිකයි ත්‍රිමාණ සමාවිකයි හරි ව්‍යුහ සමාවික වර්ග 3යි පුතේ දාම ස්ථාන ක්‍රියාකාරී කාණ්ඩ පුතේ ත්‍රිමාණ සමාවිකතාවයේ වර්ග දෙකයි එකක් තමයි පාරත්‍රිමාණ අනිත් එක්කෙනා ප්‍රතිරූප හරි ඔයා දන්නවා ප්‍රතිරූප සමාවිකතාවයේ තමයි අර මං කියන්නේ අර අසමාන කාණ්ඩ හතරක් තියෙන්න ඕන හරි මේ විදියට අසමාන කාණ්ඩ හතරක් තියෙන්න ඕන මේ එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වෙන සමාවික මේකක් කණ්ණාඩි ඉස්සරහා දිවහම මේක L මේක D නම් මේ වගේ එක්කෙනාට කිව්වා මොන සමාවිකේ ප්‍රතිරූප සමාවික එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බය වෙන අනිවාර්යයෙන්ම මේ කාබන් කෙනෙක්ට අසමාන කාණ්ඩ හතරක් බැඳිලා ඉන්න ඕන මේ සමාවිකතාවය පෙන්වන්න. පාරත්‍රිමාණය යටතේ එක්කෙනෙක් තමයි පුතේ ජ්‍යාමිතික. හරි ජ්‍යාමිතික යටතේ වර්ග කීපයක් තියෙනවා අපි A level වල ඉගෙන ගන්නවා පුතේ සිස් ට්‍රාන්ස්. සිස් ට්‍රාන්ස් කියන්නේ හරි මෙන්න මේ වගේ දිත්ත බන්ධනයකට එකම පැත්තෙන් සමාන කාණ්ඩ මේ විදියට බැඳිලා හිටියොත් මේ දිත්ත බන්ධනයේ මනක්කල්පිත අක්ෂයක් ඔස්සේ බෙදුවොත් මේ අක්ෂයෙන් එකම පැත්තේ සමාන කාණ්ඩ දෙන්නෙක් ඉන්නවා නම් ඒකට කියනවා සිස්. හරි මේ සමාන කාණ්ඩ දෙක මෙහෙම මනක්කල්පිත අක්ෂයක් ඔස්සේ මෙහෙම ලකුණු කරොත් හරි මෙයා කාබන් මෙයා මෙහෙමනම් මේ විදියට ආපු එක්කෙනෙක් ආවොත් මේකට කිව්ව මොකද්ද මේ අක්ෂයෙන් දෙපැත්තේ ඉන්නේ මේ මනක්කල්පිත අක්ෂයෙන් දෙපැත්තේ ඉන්නවා නම් ට්‍රාන්ස් කිව්වා හරිනේ පුතේ සිස් ට්‍රාන්ස් කියන්නේ ජ්‍යාමිතිකයට තියෙන කොටසක් ජ්‍යාමිතික කියන්නේ පාරත්‍රිමාණ වල කොටසක් එහෙනම් මේකට පාරත්‍රිමාණ සමාවිකතාවයේ දැක්විය හැක හරි පාරත්‍රිමාණ සමාවිකතාවයේ දැක්විය හැක H+MnO4 මගින් දිත්ත බන්ධනය හඳුනාගත හැක බෑ පුතේ ඔයා දන්නවත් දන්නේ මේවා මම උගන්වලත් ඇති පුතේ දිත්ත බන්ධනයක් අඳුරගන්න මේ දිත්ත බන්ධනයත් එක්කත් H+MnO4 ක්‍රියාත්මක වෙනවා ඒ වගේම පුතේ මේ ත්‍රිත්ත බන්ධනයත් එක්කත් ක්‍රියාත්මක වෙනවා මේ දෙන්නත් එක්කම ක්‍රියාත්මක වෙන හින්දා අපිට දිත්ත බන්ධනයක්මයි තියෙන්නේ කියලා අඳුරගන්න බෑ දිත්ත බන්ධනය අඳුරගන්න බෑ හේතුව මේකේ ත්‍රිත්ත බන්ධනයත් එක්කත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් දිත්ත බන්ධනයක් කියන දෙන්නත් එක්කම H+ ක්‍රියාත්මක වෙන හින්දා අපිට හරියටම කියන්න බෑ ත්‍රිත්ත බන්ධනයක් තියෙනවද කවුද තියෙන්නේ කියලා හරියට කියන්න බෑ හේතුව මේ දෙන්නත් එක්කම ක්‍රියාත්මක වෙන දෙකින්ද අපිට දිත්ත බන්ධනය අඳුරගන්න මෙයා පාවිච්චි කරන්න බෑ හේතුව ත්‍රිත්ත බන්ධනයක් ක්‍රියාත්මක වෙන හින්දා ඊළඟට HgSO4 H2SO4 ජලය දැම්මම 18කින් පමණ වැඩි වන ඵලයක් ලබා දේ මේවා මම කෙස් ගහට උගන්වලා ඇති පුතේ මේකට HgSO4 තනුක සල්ෆියුරික් එකතු කරොත් ඔන්න හොඳට කතාවක් අහගන්න පුතේ තනුක සල්ෆියුරික් විතරක් එකතු කරා නම් ඔන්න මේව හොඳට කියලා දෙන්නම් හරි මේවායි කවදාවත් විභාගෙට හානියක් වෙන්නේ නැති වෙන්න හරි ඕන වෙලාවක හරි පුතේ මේකට තනුක සල්ෆියුරික් විතරක් එකතු කරා නම් හරි තනුක සල්ෆියුරික් විතරක් එකතු කරා නම් මම මේ ලැබෙන ඵල දෙකම ලියන්නම් තනුක සල්ෆියුරික් HgSO4 එක්ක තනුක සල්ෆියුරික් ආවනම් පුතේ ඔයා දන්නවා තනුක සල්ෆියුරික් එකතු කරා නම් මේ කවදාවත් පුතේ ආම්ලික ජලයත් එක්ක මෙයා ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ ත්‍රිත්ව බන්ධන. එතකොට අපිට ලැබෙන ඵලය අපිට හම්බෙනවා පුතේ මෙහෙම. හරි ජලාණුවක් තමයි සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට මේ විදියට. හරි මේ දෙන්නගේ හයිඩ්‍රජන් සමානයි ඊළඟට අල්ලපු කාබන්ලා දෙන්න බැලුවා මෙයාගේ හයිඩ්‍රජන්ලා තුනක් ඉන්නවා මෙයාගේ එකක්වත් නැහැ නේ එහෙනම් හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් ආවා අඩු පැත්තට මෙහෙම ආවා මෙන්න මේ විදිය ඵලයක් තමයි අපිට හම්බෙන්නේ අපේක්ෂා කරන්න පුළුවන් තනුක අම්ලයක් විතරක් දැම්මනම් හැබැයි පුතේ Hg2+ කියන උත්ප්‍රේරකයක් තියෙන වෙලාවට පුතේ මේ ත්‍රිත්ව බන්ධනයේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා ආම්ලික මාධ්‍යයකදී මොනවද තියෙනවනම් Hg2+ කියන උත්ප්‍රේරකය තියෙනවනම් නිකන් ආම්ලික ජලය දැම්මට වැඩක් නැහැ තනුක අම්ල දැම්මට වැඩක් නැහැ මොන උත්ප්‍රේරකය ඉන්නෝනේ Hg2+ ඉන්නත් ඕන එතකොට පුතේ අපිට හම්බෙනවා මෙයා කොහොමද ප්‍රතික්‍රියා කරනවා තනුක අම්ලයක් එක්ක මේ දිත්ත බන්ධන එතකොට මෙතනින් මේ විදියට හම්බෙනවා
එතකොට ත්‍රිත්ව බන්ධනයටත් පුතේ තව ජලාණුවක් බැඳෙනවා. එතකොට ජලාණු කීයක් බැඳෙනවද? ජලාණු දෙකක් බැඳෙනවා. ත්‍රිත්ව බන්ධනයට බැඳෙද්දි පුතේ මෙහෙමයි බැඳෙන්නේ. හරි. ඕවත් මං කියලා දෙලා H2O අණුවක් තමයි එන්නේ. හයිඩ්‍රජන් වැඩි පැත්තට ජලාණු H ලා දෙන්න අනිත් තැනට ඔක්සිජන්. එතකොට අපිට එන්නේ CO මේ විදිහේ ඵලයක්. එතකොට පුතේ ජලාණු කීයක් බැඳුනයි? මෙතනට එක ජලාණුවයි මෙතනට එක. එහෙනම් ජලාණු දෙකක් කියලා කියන්නේ 18 වැඩි කිරීම දෙකක්. එක ජලාණුක ස්කන්ධය 18යිනේ මෞලික. එතකොට 18 ඒව දෙකක් 36කින් වැඩි වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ A සහ B පමණි. C සහ D කියන පිළිතුර දෙන්න වැරදි. මම තෝරන පිළිතුර අංක 1. හරි 32ට තෝරන පිළිතුර අංක 1. හරි පුතේ 33 වෙනි එක්කෙනා මෙන්න මේ වගේ අණුවක් තියෙනවා. මෙයා සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ පුතේ. මේ අණු අඳුර ගන්න ලේසි වෙන්න තමයි මේ N1 සහ N2 කියලා දාලා තියෙන්නේ පුතේ. මේ අණු අපි ඇන්දොත් හරි මේ අණු ඇන්දොත් අපිට මෙහෙම නයිට්‍රජන්ලා දෙන්න මෙහෙම ලකුණු කරන්න පුළුවන්. එතකොට පුතේ අපිට මෙයා මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඔක්සිජන් මේ ඔක්සිජන්ලා දෙන්න පුතේ මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි මේ ඔක්සිජන්ලා දෙන්න මෙහෙම ලකුණු කරන්න පුළුවන්. එතකොට පුතේ මෙයාගේ අණු ඇන්දොත් අපිට මෙන්න මේ විදිහේ ව්‍යුහයක් තමයි අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. හරි මේ විදිහේ ව්‍යුහයක් උත්සාහ කරලා බලන්න. හරි නයිට්‍රජන් වටා මේ විදිහේ බන්ධන පහක් තියෙන මේ බන්ධන තුනක් තියෙනවා. මෙයාගේ එක සර දෙකක් තියෙනවා. මෙතනට ධන ලකුණක් එනවා. මෙතනට ඍණ එකක් එනවා. ඔන්න ඔය වගේ ව්‍යුහයක් තමයි පුතේ තියෙන්නේ. එතකොට මේ නයිට්‍රජන්ලා දෙන්න සම්බන්ධයෙන් තමයි අපෙන් අහන්නේ පුතේ මේ පළවෙනි නයිට්‍රජන්. හරි මේ පළවෙනි නයිට්‍රජන් මේ දෙවෙනි නයිට්‍රජන් මේ දෙන්නගෙන් අහනවා. පළවෙනි නයිට්‍රජන්හි ඔක්සිකරණාංකය ධන 5ක් වේ. බලන්න පුතේ නයිට්‍රජන්ලා දෙන්න අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ. ඒකින්ද ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙන්නේ නැහැ. මේ බන්ධනය සැලකුවොත් පුතේ මෙයාගේ විද්‍යුත් ඍණතාවය 3.5යි මෙයාගේ 3යි. මෙයාගෙත් එහෙමනේ 3.5යි. එහෙනම් පුතේ මේ බන්ධනය ඔස්සේ සැලකුවොත් හරි මෙයාට ඍණ එකක් එනවා මෙයාට ධන එකක් එනවා. හරි ඔන්න ධන එකක් ආවා. මේ බන්ධනය ඔස්සේ සැලකුවොත් පුතේ මෙයාට ඍණ එකක් මෙයාට ධන එකක්. මේ අනිත් බන්ධනය ඔස්සේ ඍණ එකක් ධන එකක්. එතකොට මෙයාට කීයක් ආවයි පුතේ ධන 1 2 3 තිබුණු ධනත් එක්ක ඔක්කොම ධන කීයක් ඇවිල්ලා පුතේ 4යි. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය නයිට්‍රජන් 1 පළවෙනි නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 4යි. පුතේ ආරෝපණයක් තිබුණොත් අපි අර හොයාගන්න එක්කෙනාට ඒ ආරෝපණෙත් එකතු කරන්න ඕන. එතකොට දෙවෙනි නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය බලන්නකෝ. මේ දෙන්නගේ විද්‍යුත් ඍණතා වෙනස අනුව මෙයාට වඩා විද්‍යුත් ඍණ එන එක්කෙනාට එකක් එනවා. ආයි මේ යට බන්ධනය ඔස්සේත් මෙයාට ඍණ එකක් මෙයාට ඍණ එකක්. එහෙනම් ඔක්කොම දෙකක් එන්න ඕනේ. එහෙනම් N2 එන්නේ ධන 2යි. මෙයාට ධන 2යි මෙයාට ධන 4යි. එතකොට පළවෙනි පිළිතුර සහ දෙවෙනි පිළිතුර කියන දෙන්නම වැරදි. හරි දෙන්නම වැරදි. හරි පළවෙනි පිළිතුරත් වැරදි දෙවෙනි පිළිතුරත් වැරදි. ඒත් වැරදි Bත් වැරදි. ඊළඟට ජලයේ දිය වූ විට HNO2 සාදයි යොපුතේ මේ අණුවට ජලය එකතු කරොත් හරි මෙයා ජලයේ මේ අණුවට ජලය එකතු කරොත් පුතේ මේකෙන් අපිට ඵලයක් විදිහට HNO2 හම්බ වෙනවා. ඒ වගේම පුතේ මෙන්න මේ අණුව හරි දැන් ඔය අපි ඇඳලා තියෙන අණුවම තමයි මම මේ විදිහට අඳින්නේ. මේ අණුව පුතේ හරි මේ අණුව පුතේ පහසුවෙන් තාපය හැමුවේ උතනින් වියෝජනය වෙන්න පුළුවන්. පහසුවෙන් තාපය හැමුවේ ඔන්න ඔය ස්ථානයේ වියෝජනයට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද C පිළිතුර සහ D පිළිතුර සත්‍යයි. පිළිතුරු අංක 3 C සහ D පිළිතුරු අංක 3 A B B C C D නේ පිළිතුරු අංක 3. පළවෙනි පිළිතුරත් වැරදි දෙවෙනි එක්කෙනත් වැරදි. පළවෙනි එක්කෙනාට ධන 4 සහ ධන 2 එන්න ඕන. හරි C සහ D කියන පිළිතුරු ඉන්නේ මෙතනින් බන්ධනේ කැඩිලා පහසුවෙන් වියෝජනය වෙන්න පුළුවන්. ජලයත් එක්ක එකතු වෙලා HNO2 හදන්නත් පුළුවන්. හරි